ආයිබෝවන් ඔබ රූපවාහිනී දිවාපුවත් සමග මම දිස්නා යමුනා කුමාරි මුලින්ම ප්‍රවෘත්ති ශිෂ්‍යපාඨ යුක්‍රේනය සම්බන්ධ රුසියාවේ ක්‍රියාකාරීත්වයේ හෙලා දකිමින් ජගත් මහ මණ්ඩලය තුල යෝජනාවක් සම්මත වෙයි. යුක්‍රේනය සහ බෙලරුසයේ සිටින ශ්‍රී ලාංකිකයින් ඉවත් කර ගැනීමේ පහසුකම් කඩිනම් කෙරේ. මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට ගිය විදේශ ඇමති සහ රටවල් කිහිපයක නියෝජිතයින් අතර සාකච්ඡා. ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන සතියේදී. සෞඛ්‍ය වැඩවර්ජනයේ හේතුවෙන් රෝගීන් අදත් දුෂ්කරතාවට. යුක්‍රේනය සම්බන්ධව රුසියාවේ ක්‍රියාකාරීත්වය හෙලා දකිමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය තුළ රුසියාවට එරෙහිව අතිමහත් බහුතරයකින් යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා. ඊට පක්ෂව රටවල් 141ක් ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තුළ රුසියාව සතු නිෂේධ බලය හේතුවෙන් පවතින යුක්‍රේන අර්බුදයට සරිලන විසඳුමක් සොයා ගැනීමට නොහැකි වුණා. එම නිසා රුසියාවට එරෙහිව යෝජනාවක් සම්මත කිරීමේ කටයුතු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සිදු කරනු ලැබ තිබෙනවා. ඡන්දය ලබා දුන් රටවල් අතර ආරක්ෂක මණ්ඩලයේදී ඉදිරිපත් වූ යෝජනාවට ඡන්ද නොදුන් එක්සත් අරාබි එමිරාජ්‍ය මහා මණ්ඩලයට ගෙන ආ යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබීම මේ අතර විශේෂ සිදුවීමක් වුණා. ආසියාවට අමතරව තවත් රටවල් 4ක් යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළා. ඒ බෙලරුසිය, එරිත්‍රියාව, උතුරු කොරියාව සහ සිරියාවයි. ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, චීනය ඇතුළු රටවල් 35ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා. ඉන් බහුතරයක් ආසියානු රටවල්. රුසියාව සිය ආක්‍රමණය වහාම නතර කළ යුතු බවටත් තම හමුදා ඉවත් කරගත යුතු බවටත් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුකූලව කටයුතු කළ යුතු බවටත් පෙන්වා දෙමින් නව යෝජනාව ඉදිරිපත් කළ තිබෙනවා. මේ අතර යුක්‍රේනීය ආක්‍රමණ මෙහෙයුමේදී තම හමුදාවට ජීවිත හානි සිදු ඇති බව රුසියාව මුල්වරට හෙළි කර තිබෙනවා. ඒ රට ආරක්ෂක අමාත්‍යාංශය නිල වශයෙන් සඳහන් කර ඇත්තේ මේ වන විට තම හමුදා සමාජිකයන් 498 දෙනෙකු මියගොස් ඇති බවයි. ඒකුත් බ්‍රහස්පතින්දා හමුදා මෙහෙයුම් ආරම්භයේ සිට ඊයේ වන විට 1597 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. රුසියානු හමුදාවට සිදු වූ හානි පිළිබඳව යුක්‍රේන මාධ්‍ය වරින් වර වාර්තා කර තිබුණද ඒවා නිල නොරත් ආරංචි ලෙසයි සැලකුණේ. රුසියානු පුවත් සේවාවන්ට අනුව යුක්‍රේන හමුදා පටයන් 287 දෙනෙකුට වැඩි පිරිසක් මියගොස් ඇති බව වාර්තා කර තිබෙනවා. 3700 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව අදාළ වාර්තාවල සඳහන්. රුසියානු පාර්ශවයෙන් ඉදිරිපත් කර ඇති තොරතුරු පිළිබඳව යුක්‍රේනිය නිශ්චිතව තහවුරු කර නොමැති බවයි වාර්තා වන්නේ. මේ අතර දෙවැනි වටේ සාකච්ඡා ආරම්භ කිරීම සඳහා යුක්‍රේන නිලධාරීන් අද බෙලරුස් වෙත පැමිණෙනු ඇති බවට රුසියාව අපේක්ෂා කරන බව එරට පුවත් ඒජන්සිය සඳහන් කරනවා. යුක්‍රේන ආක්‍රමණය නතර කිරීමට රුසියාවට ජාත්‍යන්තර සම්බාධක පනවා තිබෙනවා. රුසියානු ගුවන් යානා සහ නෞකා සඳහාද සම්බාධක පැනවීමට ඇමරිකාව ඇතුළු ගෝලීය රටවල් ක්‍රියා කළා. එම නිසා රුසියාවේ ගෝලීය තෙල් සැපයුම අඩාල වී තිබෙනවා. එරට තෙල් ප්‍රවාහන නෞකා සඳහා පනවා ඇති සම්බාධක හේතුවෙන් බ්‍රෙන්ට් තෙල් බැරලයක මිල අද වන විට ඇමරිකානු ඩොලර් 116 දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. යුක්‍රේනයේ සහ බෙලරුසියේ සිටින ශ්‍රී ලාංකිකයන් එම රටවලින් ඉවත් කර ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය මැදිහත්ව පහසුකම් සපයා දී තිබෙනවා. එම පියවර ගෙන ඇත්තේ අන්කාරා, වෝර්සෝ සහ මොස්කෝහි ශ්‍රී ලංකා දූත මණ්ඩල සමග සම්බන්ධීකරණයෙන්. යුද ගැටුම් ආරම්භ වීමට පෙර ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු යුක්‍රේනයෙන් පිටත්ව ගිය අතර පෝලන්ත දේශ සීමාව හරහා තවත් ශ්‍රී ලාංකිකයන් 32 දෙනෙකු යුක්‍රේනයෙන් ඉවත් කර ගැනීමේ පහසුකම් සලසා දී තිබෙනවා. පෝලන්තය හරහා මෙරටට පැමිණීම සඳහා එම දේශ සීමාව වෙත ළඟා වන යුක්‍රේනයේ ඉතිරිව සිටින ශ්‍රී ලාංකිකයන්ට වෝසෝහි අන්කාරාහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් සම්බන්ධ කරගන්නා ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය ඉල්ලා සිටිනවා. ඒ සඳහා වෝසෝහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දුරකථන අංක 2ක් ව්‍යවෘතයි. ඒ අනුව ධන ලකුණු යොදා 48යි 795යි 031යි 376 සහ ධන ලකුණු යොදා 48යි 536යි 229යි 694 ඇමතිය හැකි. අන්කාරාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ඇමතීමේදී ධන ලකුණු යොදා 90යි 534යි 456යි 94යි 98 සහ ධන ලකුණු යොදා 90යි 312යි 427යි 10යි 32 යන අංක අමතන ලෙස ඉල්ලීමක් කෙරෙනවා. මේ අතර ගොමෙල් රාජ්‍ය වෛද්‍ය විද්‍යාලය සහ බෙලරුසියේ ග්‍රොඩ්නෝ රාජ්‍ය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ සිටින ශ්‍රී ලාංකික සිසුන්ට තාවකාලික ලෙස ස්වේච්ඡාවෙන් මෙරටට පැමිණීමට පහසුකම් සලසා දී තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ මොස්කෝහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් එම පියවරගත් බවයි. මෙරටට පැමිණීමට කැමැති සිසුන්ට ධන ලකුණු යොදා 79යි 80යි 144යි 57යි 26 යන දුරකථන අංක ඇමතීමෙන් මොස්කව් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග සම්බන්ධ විය හැකියි.
දේශ සීමා සහිත රටවලට ඇතුළු වන විදේශගත ශ්‍රී ලාංකිකයන් හා සිසුන් වළංගු විදේශ ගමන් බලපත්‍රය හෝ ගමන් ලේඛන තාවකාලික විදේශ ගමන් බලපත්‍රය අවශ්‍ය වූහොත් උපැන්න සහතිකය විදේශ ගමන් බලපත්‍රවල පිටපත් හෝ හඳුනා ගැනීමේ ලේඛන සහ දේශ සීමාවේ දිගු කාලයක් රැඳී සිටීමට සිදුවන බැවින් ආහාර ජලය හෝ ඖෂධ ප්‍රමාණවත් ලෙස ළඟ තබා ගත යුතු බවද විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දෙනවා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු සඳහා අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ දුරකථන අංක 2ක් විවෘතයි. ඒ අනුව ධන ලකුණ යොදා 94 112 33 88 37 සහ ධන ලකුණ යොදා 94 112 33 59 42 යන අංක මගින් තොරතුරු විමසිය හැකියි. dgcons@mfa.gov.lk යන විද්‍යුත් ලිපිනයෙන්ද අදාළ අංශ සමග සම්බන්ධ වීමේ පහසුකම පවතිනවා. තෙල්හිඟේ අවසන් කර හෙටවන විට විසන්ධි කිරීමකින් තොරව අඛණ්ඩව විදුලිය ලබා දීමට පියවරක නැතැයි අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා. වැඩපිළිවෙලේ ඉඳන් අපි සංවිධානය කරනවා. ඒ වෙනුවෙන් හෙට වෙනකොට අපි විදුලිය නොකප ගෙනියන්න අවශ්‍ය කටයුතු සම්පාදනය කරනවා. ඒ පිළිබඳ විවිධ ගැටලු තියෙනවා. නමුත් අපි විශ්වාස කරනවා රාජ්‍ය දෙන මේ සහයෝගය නිසා ඒ කටයුතු කරගෙන යන්න පුළුවන් වෙනවා. ඊයේම තෙල් සංස්ථාවට අපි ඩීසල් නැව කීපයක් අවශ්‍ය මුදල් ලබා දුන්නා. තෙල් සංස්ථාව අපිට උමනා කරන ඩීසල් දැවිතෙල් ලබා දෙන්න පොරොන්දු වුණා. ඊට අමතරව අපි විදුලි බල මණ්ඩලයත් ඍජුවම ඩීසල් තෙල් ටොන් 3000 ගැනීමට වැඩපිළිවෙලක් සකස් කරනවා. අද වෙනකොට සමහරවිට ඒක සාර්ථක වුණොත් ඒ ප්‍රශ්නේ හුඟක් දුරට අපිට පහසුවෙන් ඒ කටයුතු කරගෙන යන්න පුළුවන් වෙනවා. දැන් ලංකාවේ දවසකට පීක් කවර් එකට මෙගාවට් 2700ක් ඕන කරනවා. ඒ 2700න් ගල්ලඟුරු බලාගාරය අපිට දෙනවා මෙගාවට් 870ක්. ඊට අමතරව අපිට ජල විදුලි වලින් හම්බ වෙනවා මෙගාවට් 400ක්. මොකද මේ දවස්වල වර්ෂාව අඩු වෙනකොට වාරි මාර්ග කටයුතු බීමට ජලය දුන්නාම අපිට ඒ ප්‍රමාණය ටිකක් අඩු කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඊළඟට අපිට ධාරිතාව තියෙනවා අපිට කැලණිතිස්ස බලාගාරය, සපුගස්කන්ධ බලාගාරය, ලක්දනව බලාගාරය, ඒ වගේම වරායේ තියෙන බාජ් එක මේ ටික ක්‍රියාත්මක කරනවා. තව 450 500ක් විතර ගන්න. අපිට ගැටලුව තියෙන ඒ ටික මේ ටිකේ ගන්න පුළුවන්කම නෑ දැවිතෙලුයි ඩීසලුයි නොමැති නිසා. ඊයේම අපි 6000ක් තෙල් සංස්ථාවෙන් අපිට ලබා දෙන්න ආරම්භ කරා. ඊට අමතරව වරායේ බංකර්ස් වලට ගෙන ආපු තෙල් වලින් 1000ක් අපිට ලබා දෙන්න කටයුතු කරා. අද වෙනකොට ඉතුරු තෙල් ටිකක් තාම අපිට මේක ප්‍රේෂන් කරගෙන යන්න පුළුවන්කම ඇති වෙනවා. මෙවර පහවසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන සතියේ නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ලබන මේ මාසයේදී පැවැත්වීමට නියමිතයි. හෝමාගම ගොඩගම ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා. පය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙනවා. ඒකට විභාග කොමසාරිස් දෙපාර්තමේන්තුවේ සූදානම්. අපි බලාපොරොත්තු වෙනවා මේ ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු මේ වාරේ ඊට වඩා දරුවන්ට ප්‍රයෝජනවත් විදිහට Taman ජීවත් වෙන ප්‍රදේශවලට කිට්ටු පාසල්වල අතිරේකව ඇතුළත් කරගැනීමේ ප්‍රමාණය ලබා දෙනවා. උසස් පෙළ අනිවාර්යෙන් වෙනදාට වඩා කලින් ප්‍රතිඵල නිකුත් කරනවා. 2020 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් උසස් පෙළ අධ්‍යාපනයට සුදුසුකම් නොලබූ සිසුන් වෘත්තීය පුහුණුව සඳහා යොමු කිරීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. එය සැලසුම් කර ඇත්තේ පුහුණුවෙන් අනතුරුව රැකියාගත කිරීමේ වැඩසටහනක් ලෙසයි. මෙය ක්‍රියාත්මක කරනු ලබන්නේ මිනිස් බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුව විසින්. ඉකුත් වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වූ උසස් පෙළ සුදුසුකම් නොලබූ 98000ක් පමණ සිසුන් පිරිස ඉලක්ක කරගනිමින් අධීර දෙකක් යටතේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. මේ දරුවන් ඔවුන්ගේ කැමැත්ත හැකියාව අනුව වෘත්තීය පුහුණුවලට යොමු කිරීම රැකියාගත වෙන්න කැමති දරුවෝ ඉන්නවා නම් මේ අයට රැකියා අවස්ථා ගලපා දීම රැකියාවලට අවශ්‍ය පුහුණුවලට යොමු කිරීම වැනි කටයුතු වලට සම්බන්ධීකරණය කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. මේ සේවාවන් සියල්ලම ලැබෙන්නේ නොමිලේ. මානව සම්පත් සංවර්ධන නිලධාරීන් හෝ වෘත්තීය මාර්ගෝපදේශ නිලධාරීන් සමග නොපමාව මුණ ගැසෙන්න අපේ නිලධාරීන් අවුරුද්දක් පමණ කාලයක් යනකොට NVQ මට්ටම් ලබා දෙමින් අපොස සාමාන්‍ය පෙළ සමත් වුණාසේ සලකා ඉදිරියට යන්න පුළුවන් වැඩපිළිවෙළවල් තියෙනවා. දේශීය සහ විදේශීය රැකියාව වෙළඳපොළ තුල බොහෝ අවස්ථා තියෙනවා. ජිනීවා මානව හිමිකම් කවුන්සිලේ 49 වෙනි සැසිවාරයට සහභාගී වූ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිස පසුගියදා රටවල් කිහිපයක නියෝජිතයන් මුණ ගැසුණා. ඒ පාකිස්තානය, පලස්තීනය, දකුණු අප්‍රිකාව, සෞදි අරාබිය සහ ඊජිප්තුව යන රටවල නියෝජිතයින්.
පලස්තීනියා හා ශ්‍රී ලංකාව අතර සබඳතා ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ ප්‍රධාන අංගයක් බවට පත්වති බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා එරට විදේශ අමාත්‍ය රිසාඩ් අල් මලිකි මහතා සමග පැවති සාකච්ඡාවේදී ප්‍රකාශ කළා. එතුමා පෙන්වා දුන්නේ පලස්තීනීය ශ්‍රී ලංකාවේ විශ්වසනීය මිතුරෙකු බවයි. ජාත්‍යන්තර සංසදවලදී ශ්‍රී ලංකාව දක්වන දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගය පිළිබඳව පලස්තීන විදේශ අමාත්‍යවරයා මෙහිදී සිය ප්‍රසාදය පළ කළා. පාකිස්තානී මානව හිමිකම් පිළිබඳ ෆෙඩරල් අමාත්‍ය ශිරීන් එම් මසාරි මහතා සමග පැවති සාකච්ඡාවේදී දෙරට අතර අධ්‍යාපන සංස්කෘතික සහ වෙළඳාම් යන අංශ ආවරණය වන දීර්ඝකාලීන සහ ස්ථිර මිත්‍රත්වය හා බහුවිධ සබඳතා අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා විශේෂ ඇගීමට ලක් කළා. මානව හිමිකම් සන්දර්භය හමුවේ ක්‍රියාත්මක දේශීය ක්‍රියාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ජයග්‍රහණ පාකිස්තාන ෆෙඩරල් අමාත්‍යවරයාගේ පැසසුමට ලක් වුණා. ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස දකුණු අප්‍රිකාවේ ජාත්‍යන්තර සබඳතා අමාත්‍ය ආචාර්ය නලේඩි පැන්ඩෝර් මහත්මියද මුණ ගැසුණා. සංහිඳියාව සහ එකමුතුකම උදෙසා ශ්‍රී ලංකාව දරන අඛණ්ඩ පරිශ්‍රමය සත්‍ය සොයායාම හා ප්‍රතිසන්ධාන යාන්ත්‍රණය සම්බන්ධයෙන් දකුණු අප්‍රිකාව සතු හරවත් අත්දැකීම් වලින් ඉගෙනීම යන කරුණු පිළිබඳවද සාකච්ඡා කෙරුණා. ඊජිප්තුවේ විදේශ කටයුතු මානව හිමිකම් සහ මානුෂීය කටයුතු පිළිබඳ උපාමාත්‍ය ඛලීඩ් එල් බක්රි මහතා සමගද සාකච්ඡා පැවැතුණා. එහිදී අදහස් දැක්වූ ඊජිප්තු උපාමාත්‍යවරයා ප්‍රකාශ කළේ මීට පෙර දින පැවති මානව හිමිකම් කවුන්සිලේ ඉහළ පෙළේ කොටස හමුවේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශයට පත් කළ ස්ථාවරය පිළිබඳ Taman අවබෝධයෙන් පසුවන බවයි. ශ්‍රී ලංකාව සහ රුසියාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්ට වසර 65ක් සපිරෙනවා. ඒ නිමිත්තෙන් සැමරුම් උත්සවයක් කොළඹ රුසියානු මධ්‍යස්ථානයේදී ඊයේ පස්වරුවේ පැවැතුණා. ජනතා නියෝජිතයන් හා දෙරටේ තානාපති කාර්යාලවල නියෝජිතයන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මතරී මහතා උත්සව සභාව අමතමින් කියා සිටියේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී රුසියාව ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය සහාය පළ කරන බවයි. සංචාරක ශිෂ්ට්‍රයේදී රුසියානු සංචාරකයන් විශාල පිරිසක් මෙරටට පැමිණීම දෙරට අතර ශක්තිමත් සබඳතාව පෙන්නුම් කරන්නක්. ආර්ථික හා සමාජීය වශයෙන් අවශ්‍ය සහාය ශ්‍රී ලංකාවට ඉදිරියටත් ලබා දෙන බව රුසියානු තානාපතිවරයා මෙහිදී අවධාරණය කළා. රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. The relation between Russia and Sri Lanka have ශ්‍රී ලංකාව හා රුසියාව අතර අන්‍යෝන්‍ය අවබෝධයක් සහිත එකිනෙකාට ගෞරවනීය වූ මිත්‍රත්වයක් පවතිනවා. විදේශ කටයුතු සම්බන්ධයෙන් රටවල් අතර පවතින අන්‍යෝන්‍ය සහයෝගය ඒ අතර ඉතා වැදගත්. එම නිසා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට සහාය දීමට රුසියාව කැප වී සිටිනවා. ඉදිරියේදීද ගෝලීය දේශපාලනයේදී වෙන්ම සංවර්ධනය සඳහා රුසියාව ශ්‍රී ලංකාව සමග එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් ඊයේ ආරම්භ කළ වැඩවර්ජනය අද දෙවැනි දිනටත් ක්‍රියාත්මකයි. එම නිසා රෝගීන් දැඩි අපහසුතාවකට පත්ව සිටිනවා. ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම මගින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේද වැටුප් විෂමතාවක් හටගෙන ඇති නිසා ඒ ඉවත් කරන ලෙස ඉල්ලා හෙද පරිපූර්ණක හා අතුරු වෛද්‍ය සේවාවන්හි නිලධාරීන් ඉකුත් පෙබරවාරි 7 වෙනිදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වුණා. බලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ඒ තාවකාලිකව අත්හිටුවනු ලැබුවා. සෞඛ්‍ය වෘත්තීය වේදිකගේ සංගමය පවසන්නේ එලෙස අත්හිටු වූ වෘත්තීය ක්‍රියාමාර්ගය යලි සිදු කරන බවයි. වර්ජනය හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ සේවා ලබා ගැනීමට පැමිණි රෝගීන් අදත් දැඩි පීඩාවට පත් වුණා. අනේ මේක නම් නිකන් නරක වැඩක් ඉතින්නේ. දැන් මොකද මේ ලෙඩුනේ දුක් විඳින්නේ. ඉතින් මේක හරි අසාධාරණ වැඩක් තමයි. ඉතින් මිනිස්සු අසරණ වෙනවා රෝගීන් මේකයි. ක්ලිනික් වලට ආවිල්ලා අසරණ ලෙඩු දුක් විඳිනවා තමයි ඉතින්. මම කියන්නේ ඉතින් අපිට තමයි ඉතින් දුක. වෘත්තීය සමිතිය ඔක්කොම අවශ්‍ය කරලා දාන්න ඕනේ. අසරණයි කියන්නේ අන්තිම අසරණ වෙනවා. මාස දෙකකට සැරයක් එක දිනයක් දෙන්නේ බෙහෙත් ටික ගන්න දෙන්න. අපිට දෙන බෙහෙත හරි ගණන් ෆාමසියෙන් ගන්නවා කියන්නේ ලොකු මුදලක් අපි වැය කරන්න ඕනේ. ලෙඩ වෙනවට වැඩිය හොඳයි මැරෙන එක. හරි කරදරයක් උදේට එල්ල අවසර කරන පැය ගණන් බලන් ඉන්න ඕනේ. වෘත්ති සමිතිය අසාධාරණයක් කරන්නේ ආණ්ඩුවේ රෝලට එන්නේ බේට් ටිකක් ගන්න බේට් ටික නැහැ. දැන් නැතුව අපහසුතාවයටපත් වෙලා ඒගොල්ලන්ගේ අයිතිවාසිකම් දිනා ගන්න ඒගොල්ලෝ සටන් කරනවා. අපි ලෙඩ්ඩු මේ සටන් කරනවා ජීවිතේ බේර ගන්න. මියන්මාරයේ සිට සහල් ආනයනය කරන ලද්දේ කැබිනට් මණ්ඩලයේ අනුමත මිලටත් වඩා අඩුවෙන් බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. එය සිදු කර ඇත්තේ ශ්‍රී ලංකා රජය හා මියන්මාර රජය අතර ඇති කර කරන ලද අවබෝධතා ගිවිසුම ප්‍රකාරවයි. කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා ඒ පිළිබඳ අදහස් පළ කළා. සහල් ආනයනය කිරීම සම්බන්ධයෙන් මියන්මාර් රජයෙන් රජයට ඇති කරගත් ගිවිසුමක් අනුව සහල් ආනයනය කිරීමේදී වැඩි මිලක් ගෙවලා තියෙනවා කියලා ඉවරලා සමහර මාධ්‍යවල පළ වුණා. මේ සම්පූර්ණ අසත්‍යයක්. මෙහා සම්බන්ධයෙන් මියන්මාර් රජයේ විසින් තානාපති කාර්යාලය හරහා පැහැදිලි කිරීමක් ගෙවලා තියෙනවා. මේ මියන්මාර් වල පරණ පුවත්පතක පළ වෙච්ච සහල් මිල තමයි මිල වශයෙන් දක්වලා තියෙන්නේ.
ඒ FOB මිල ප්‍රියෝන් බෝඩ් නැවතෙක් නොමිලේ කියන මිල තමයි දක්වලා තියෙන්නේ. එතකොට මේ මිලට නැව් ගාස්තු ඇතුළත් නැහැ. රක්ෂණ ගාස්තු ඇතුළත් නැහැ. ඔබ සියලු දෙනා දන්නවා COVID-19 වසංගතයෙන් පස්සේ ඉතා විශාල ලෙස නැව් ගාස්තු සහ රක්ෂණ ගාස්තු ඉහළ ගිහිල්ලා තියෙනවා. කන්ටේනර් ගාස්තු වැඩි වෙලා තියෙනවා. ඒ නිසා ඒවා කිසිවක් නැති ඒ රටේ මිල තමයි දක්වලා තියෙන්නේ. ඒ නිසා ඕනෑම කෙනෙකුට ඊටාම පැහැදිලිව බලා ගන්න පුළුවන් මියන්මාර් වල සහල් වල පවතින මිල පිළිබඳ සහල් නිෂ්පාදකයන්ගේ සංගමේ වෙබ්සයිට් එකට ගියාම එහි තියෙන මිල ගණන් බලා ගන්න පුළුවන්. ඒ නිසා මේ මිල CIF මිල රක්ෂණය හා ගැල්කුලිය කොළඹට එන විට නැව් ගාස්තු ඇතුළත් මිල තමයි මෙහි සඳහන් කරලා තියෙන්නේ. ඒ නිසා කැබිනට් මණ්ඩලය 465ට මිලදී ගන්න අනුමත කරපු දෙයක් තමයි අපි 440ට මිලදී අරන් තියෙන්නේ. එතනින් අඩු කරන් තියෙනවා. කිරිවිරාමයක් දැන්. තාත්තේ සංවර්ධන ලොතරැය. යලි දිවාපුවත්. මෙවර මහකන්නේ උතුරු පළාතේ ගොවි ජනතාවගේ වී අසුණු මිලදී ගැනීමද මේ වන විට සාර්ථකව ක්‍රියාත්මකයි. ඉකුත් සති දෙක ඇතුළත වවුනියාව දිස්ත්‍රික්කෙන් පමණක් රජයේ මිලට වී කිලෝ 2 ලක්ෂයක් මිලදී ගෙන ඇති බව වී අලෙවි මණ්ඩලය සඳහන් කළා. විමිලදී ගැනීම සිදු කෙරෙන්නේ වවුනියාව වෙප්පන්කුළම මල්වත්ත පාර මාමඩුව සහ වැලිපාක් යන ප්‍රදේශවල පිහිටි වී අලෙවි මණ්ඩල ශාඛා මගින් මෙවර වී අසුන සඳහා රජය වැඩි මුදලක් ගෙවීම හේතුවෙන් තමන්ට ගැටලුවක් පැන නොනැගුණු බව ගොවීන් පවසනවා. නාඩු වී කිලෝවක් මිලදී ගැනෙන්නේ රුපියල් 90කටයි. සම්බා වී කිලෝවක් සඳහා ගොවීන්ට රුපියල් 92ක් සහ කීරි සම්බා කිලෝවක් සඳහා රුපියල් 95ක මුදලක් හිමි වෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ සිදු කෙරුණු කාබනික වී වගාවෙන්ද සාර්ථක අස්වැන්නක් ලැබී තිබෙනවා. අසුණු නෙලීම මේ දිනවල ක්‍රියාත්මකයි. වගාවන්ට රසායනික පොහොර වෙනුවට මෙවර යොදාගෙන ඇත්තේ කාබනික පොහොර පමණයි. මාධ්‍ය සමීක්ෂා ආචාර්ය එඩ්වින් ආරියදාස උපහාර කලාපය ඊයේ එළිදැක්ුණා. ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ශ්‍රවණාගාරයේදී. මෙරට පුවත්පත් රූපවාහිනිය ඇතුළු දෙස් විදෙස් මාධ්‍ය ශාස්ත්‍රයේ උන්නතිය සඳහා විශිෂ්ට සේවාවක් ඉටු කළ ප්‍රවීණ මාධ්‍යවේදී ආචාර්ය එඩ්වින් ආරියදාස උපහාර ශාස්ත්‍රීය ග්‍රන්ථය ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සම්පාදනයක්. එය ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහපිරම මහතා වෙත පිළිගන්නු ලැබුවා. අනතුරුව මාධ්‍ය ශාස්ත්‍රයේ නියෝජිතයන් වෙත ග්‍රන්ථය පිරිනමනේ අමාත්‍යවරයා අතින්. උපහාර උළෙලේ ප්‍රධාන දේශනය පැවැත්වුවේ ප්‍රවීණ මාධ්‍යවේදී නාලක ගුණවර්ධන මහතායි. එඩ්වින් ආරියදාස උපහාර කලාප දේශනය පවත්වනු ලැබුවේ ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා විසින්. ජනමාධ්‍ය අමාත්‍ය ශිල්ලේකම් අනෝෂ පැල්පිට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් මොහන් සමරනායක යන මහතුරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. ශ්‍රී ලංකා දෙවැනි හෙද සභාවේ නව නිලධාරී මණ්ඩලයට ඊයේ පත්වීම් ලිපි ප්‍රදානය කෙරුණා. ඒ අමාත්‍ය කෙහෙලි රබුකැල මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී 2016 වසරේදී පළමු හෙද සභාව පිහිටුණු ලැබුව අතර එහි නිල කාලය අවසන්ව වසර 5කින් එය විසුරුවා හැරුණා. දෙවැනි හෙද සභාව සඳහා වූ නිලවරණේ පැවැතුනේ ඉකුත් වසරේ දෙසැම්බර් 11 වැනි දිනයි. ඉන් තේරීපත් වූ නිලධාරීන් 19 දෙනෙකුට සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් පත්වීම් ලිපි ප්‍රදානය කෙරුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් ව්‍යවස්ථාවට එක්ව සිටියා. විදේශ සහ ක්‍රීඩා පුවත් මේ විරාමයෙන් අනතුරුව. සංවර්ධන ලොතරැය. දැන් විදේශ පුවතක්. තායිවානයේ තායිපේ අගනුවර ඇතුළු ප්‍රධාන නගර රැසක විදුලිය බිඳවැටීමක් සිදුව තිබෙනවා. බලධාරීන් පවසන්නේ ඊට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති බවයි. විදුලිය බිඳවැටීම වැඩි වශයෙන් බලපා ඇත්තේ තායිවානයේ දකුණු ප්‍රදේශයටයි. විදුලි පරිපත කඩිනමින් ක්‍රියාත්මක කිරීමට නොහැකි වුවහොත් ආර්ථික වශයෙන් රටට විශාල පාඩුවක් සිදු විය හැකි බව තායිවාන මධ්‍යම ප්‍රවෘත්ති ඒජන්සිය පෙන්වා දෙනවා. ප්‍රධාන නගරවල මාර්ග සංඥා ක්‍රියා විරහිත වීම හා විදුලි සෝපාන තුළ පුද්ගලයන් සිරවීම වැනි අනපේක්ෂිත සිදුවීම් මගින් මතුව ඇත්තේ දැඩි ගැටලුකාරී තත්වයක්. ගිනි නිවන බටපිරිස සහ පොලිසිය එක්ව පවතින ගැටලු නිරාකරණය කිරීමට කටයුතු කරමින් සිටිනවා. විදුලි පරිපත කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමක්ද ක්‍රියාත්මකයි. ක්‍රීඩා පුවතක්. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය හෙට ආරම්භ කරනවා. ඉන්දියාවේ මොහාලිහිදී තරගාවලියට ටෙස්ට් තරග දෙකක් ඇතුළත්.
හෙට තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම සහ සංයුතිය පිළිබඳව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න මාධ්‍යට අදහස් පළ කළා. ඉන්දියාවල ඉන්දියා එක්ක සෙල්ලම් කරලා මැච් එකක් දිනනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. ඉතින් අපි ගොඩක් ට්‍රේන් කරලා තියෙනවා, අපි ගොඩක් ප්ලෑන් කරලා තියෙනවා කොහොමද අපිට මැච් එකක් වින් කරන්න පුළුවන් කියලා. බෝලර්ස්ලා පහ මොකද බැට්ස්මන්ලා මේගොල්ලන්ගේ බෝලින් ලයින් අප් එක බලද්දී අපිට බැට්ස්මන්ලා මම ගොඩක් කරලා විලි කරන තන හතක් යන එක. ඒතර අපේ මේන් බෝලර්ස්ලා හතරයි ප්ලස් ධනංජය එක්ක තමයි සෙල්ලම් කරන්න ප්ලෑන් එකක් තියෙන්නේ. තුම් ඕපන් කරේ තිරිමාන්න සෙල්ලම් කරපු නැති හින්දා ඉතින් මම දැක්කත් අන්තිම කාලේ තිරි හොඳට ඒ ස්ථානයේ ක්‍රීඩා කරා. ඉතින් තිරි අනිවාර්යයෙන්ම ඕපන් කරන මාත් එක්ක ප්‍රතුම් නිශංග නම්බර් 3 තමයි සෙල්ලම් කරන්න ඉන්නේ. ඒ සමගින් දිවා පුවත් විමවට පත්වනවා. අයිබෝවන්. රටම දන්න අපි